අයිබෝවන් සුබ දවසක්. අපි ජීවිත කාලය පුරාට මැරණකම්ම අපිට ජීවිතයේ පැනනගින ප්‍රශ්නවලට උත්තර හොයමින් ඉන්න ගමන් අපි හිතනවා අපි වෙනස් වෙන්න ඕනේ කියලා. අපි හැම වෙලෙම කියනවා අපි ආකල්පයේ මසෙන් වෙනසක් අත්‍යවශ්‍යයි කියලා. හැබැයි මේ වෙනස පටන් ගන්නෙ කොහෙන්ද? වෙනස් වෙනවා කියනවාට වඩා අපිට පුංචි හරි තැනකින් මේ වෙනස කරන්න පුළුවන්කම තියෙනවා නම් මුලින්ම අවශ්‍ය වන්නේ මුලින්ම ඔබ වෙනස් වෙන එක. ඉතින් අපි අද දවසේදී හොප් වැඩසටහන තුලින් මේ ආර්ථික අර්බුදය කොහොමද ජයගන්නේ කියන කාරණාව ගැන තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සූදානම් අද දවසේදී ආර්ථික අර්බුදය හමුවේ කාබනික පොහොර භාවිතයේ වැදගත්කම වගේම එහි ප්‍රතිලාභ ගැන කතා බහ කරන්න. අද දවසේ අපි සම්පත්දායකත්වයේ ලබාගෙන තිබෙනවා. පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමේ ලේකම් මේ වගේම තුමන් SAS ප්ලාන්ටේෂන් හි කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු විදිහට කටයුතු කරනවා. ඒ වගේම RKG බයෝ ග්‍රීන් ෆාම් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක සහ උපදේශක විදිහට කටයුතු කරනවා. චමින්ද හෙට්ටි කංකානගේ මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා බයෝ ඕගනික් සොලිඩ් ඇන්ඩ් ලික්විඩ් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ ජීව ඝන සහ දියර පොහොර නිෂ්පාදනය සහ බෙදා හැරීමේ අංශයේ සාමාන්‍ය අධිකාරී විදිහට එතුමා කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිතුමන් විදිහට කටයුතු කරන ශම්මි කිරින්දේ මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. හොඳයි මම මුලින්ම පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්තුමාගෙන් අහන්න ඕනේ කියලා තමයි ප්‍රශ්නේ. ඔබතුමාලගේ සංගමය තමයි ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය. ඔව්. මොකක්ද මේ සංගමය? ඇයි මෙහෙම සංගමයක් පටන් ගන්න හිතුවේ? මේක ඇත්තටම මේකෙන් දායක වෙන්නේ නියෝජනය කරන්නේ ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදන කරන උදවිය. ඉතින් මේකේ මූලික අරමුණ තමයි අපි කරන්නේ නිෂ්පාදනය කරන හැම පුද්ගලයෙක්ම අපි වලට සිස්ටමැටිකලි ක්‍රමවේද හඳුන්වලා දීලා ලංකාවේ අපි කාබනික යෙදුම් ක්‍රම භාවිතා කරන ආකාරයට ඔවුන් ගෙන යන එක. එතකොට අපි මූලිකම දේ බලාපොරොත්තු වෙන්නේ අපි දැන් රජයත් සමග කන්න කීපයක් මේ කාබනික පොහොර වගාව අපි කරා අපි පොහොර ලබා දුන්නා. ඒකම අපිට අපි නිෂ්පාදකයෝ හැටියට අපි දේශීය නිෂ්පාදකයෝ හැටියට ලොකු තැනකට අපි ආවා. ඉතින් මෙහෙදී අපි හැම නිෂ්පාදකයෙක්ම අපි ඒගොල්ලන්ගේ තියෙන වටිනාකම් ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ටෙක්නොලොජි එක ඒගොල්ලන්ට තියෙන හැකියාව මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන මේ ව්‍යාපෘතියට දායක වීම තමයි අපේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අපි සංගමයක් හැටියට අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ සියලුම නිෂ්පාදකයෝ එක ලෙස තියාගෙන ඔවුන්ට දැනුම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික මෙවලම් පාවිච්චි කිරීමේ ආකාරය හා රජය සමග තිබෙනා වූ යම් යම් ගැටලුකාරී තත්ත්ව තිබෙනවා ඒවා සම්පූර්ණයෙන්ම අපි ඔවුන්ව නිදහස් කොට ඔවුන්ට ක්‍රමවේදයකට තම ව්‍යාපෘතිය හා ව්‍යාපාර කරගෙන යාම සැලැස්ම තමයි මූලික අරමුණ වෙන්නේ. හොඳයි ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපතිතුමන් ඉන්නවා අපිත් එක්ක. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ සංගමේ බලාපොරොත්තුව සහ මේ වෙනකොට ප්‍රගතිය කොයි වගේ තැනකද තියෙන්නේ කියන කාරණාව දැනගන්න. තාෂෙම ස්තුති වාසනා අපිට මේ වැඩසටහන ලබා දීම ගැන. අපි පරිසරහිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය පිහිටවීමේ මූලික බලාපොරොත්තු වුණේ මේ අපේ රටේ දැනට ඉතාමත්ම දුර්වල මට්ටමක පැවති මේ කාබනික පොහොර එහෙම නැත්නම් පරිසරහිතකාමී පොහොර නිෂ්පාදනය එය බෙදා හැරීම සහ මේ අපේ ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා වූ රජය ගෙන යන බෙදපිළිවෙලට අවශ්‍ය කරන ඒ අනුග්‍රහය ඒ ශක්තිය අපි කණ්ඩායමක් හැටියට ලබා දෙන්න. ඉතින් අපි මේ වෙනකොට ඒ සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දෙමින් පවතිනවා. අපේ සංවිධානීය වටා මේ වන විට ශ්‍රී ලංකාවේ ඉතාමත්ම උසස් ප්‍රමිතියෙන් යුත් කාබනික ඝන සහ දියර පොහොර, ඒ වගේම ජෛව ඝන සහ දියර පොහොර, ඒ වගේම විශේෂිත පොහොර නිෂ්පාදනය කරන අතිවිශාල කණ්ඩායමක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම් වල මැදිහත් වීම මත තමයි මේ කර්මාන්තය මේ රජයේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපිට ඉදිරියට අරගෙන යන්නට පුළුවන් වෙන්නේ. අපි මේ ප්‍රධානම පරමාර්ථය වන්නේ රටේ ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා අපගේ අවශ්‍ය කරන ඒ දායකත්වය මේ රටේ වෙනුවෙන් ලබා දීමත් සමස්ත ගොවි ප්‍රජාවගේම විශ්වාසනීයත්වය මේ පරිසර හිතකාමී පොහොර වෙත ඇති කිරීමත් ඒ තුලින් තිරසාර කෘෂිකර්මාන්තයේ මේ රටේ ස්ථාපනය කොට රටේ ආහාර සුරක්ෂිතභාවය සහ අස්වනු ඉලක්ක කරහා ඒ නිශ්චිත කාල රාමුවක් තුළදී අපේ රාජ්‍ය යාන්ත්‍රණයත් සමග ඉදිරියට ගමන් කර අනාගතයේදී මේ රට යම්කිසි කාලයක් තුළදී අපිට 100%ක්
අපේ පස ස්ථාපනය කරලා අපිට ඕන කරන අසුණු ඉලක්ක ලබාගෙන නිරෝගිමත් ජාතියක් බිහි කරලා ආහාරින් රට ස්වම්පෝෂණය කිරීමේ පරමාර්ථය සඳහා ගමන් කිරීමයි. හොඳයි චමින්ද මහත්මිය අපි දන්නවා විවිධ ප්‍රශ්නත් එක්ක විවිධ අභියෝගات එක්ක කාබනික පොහොර ගැන අපි විවිධ මාතෘකා ඔස්සේ විවිධ මාධ්‍ය ඔස්සේ කතා බහ කළා. අද වෙන විට කාබනික පොහොර භාවිතයේ ප්‍රගතිය කොයි වගේ තැනකද තියෙන්නේ? අද වෙනකොට ප්‍රගතිය හැටියට ගත්තොත් ඉතාම හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙන කාබනික. ඒ කියන්නේ දැන් අපි රජයත් එක්ක මුලින්ම අපි කාබනික පොහොර අපි භාවිතා කරන ගත මේ කම්පැනිස් ඔක්කොම දැන් අවුරුදු 10ක් 12ක් විතර තිස්සේ නිෂ්පාදනය කරන ආයතන මෙතන ඉන්නවා. විශේෂයෙන්ම රජයක් හැටියට අපිට 2019 දී හම්බ වෙනවා පයිලට් ප්‍රොජෙක්ට් එකකට රසායනික පොහොර යෙදුම් 70%ක් සහ කාබනික යෙදුම් 30% සමග වැඩ කිරීමට. අපි ඒක කන්න දෙකක් නිසිලෙස කරන් යනවා. එතකොට අපිට ආයතන 13ක් වගේ තමයි මේ සම්බන්ධව හිටියේ. එතකොට ඒ ආයතන 13 ඉලක්කය ජය ගන්නවා. එතනට යනවා. එතකොට 2020 දී රජය ගන්නවා තීන්දුවක් 100% කාබනික යන්න ඕනේ කියලා. නමුත් මේක ඒ තීන්දුව රටේ ඉතාමත් වැදගත් තීන්දුවක් බවට පත් වෙනවා. ඒ තීන්දුවේ අඩුපාඩුත් එක්කම හොඳ පැති කීපයක්ම තියෙනවා. අපි සාමාන්‍ය දෙයක් ගත්තොත් ප්ලස් නෙගටිව් දෙක පැත්තම අපිට තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ ගැන විමර්ශනාත්මකව බලන්න ඕනේ හැම වෙලෙම ඒකට. ගොඩක් වෙලාවට අපි ඒක තුලින් අපිට එක රැයෙන් කාබනිකරණය කරන්න බෑ. ඒක බොරු කතාවක් කවුරු හරි කියනවා නම් ඒක කරන්න බෑ. මොකද අපිට කාබනික කරන්න උදාහරණයක් ඇරෙට ඝන පොහොරක් හදන්න යම් පීරියඩ් එකක් යනවා. එතකොට දැන් මේ මෙකැනිසම් එක හරහා ඝන පොහොර වලට එක තාක්ෂණික ක්‍රම හදාගෙන දවස් 7න් 8න් කරන්න පුළුවන් තත්ත්වයට අපි හදාගෙන තියෙනවා. එක මයික්‍රොබ්ස් වර්ග යූස් කරලා පාවිච්චි කරන්න පුළුවන් පැත්තට. ඒ වගේම දියර පොහොරත් මුලින් කරනකොට නයිට්‍රජන් 0.1ක වගේ ප්‍රතිශතයක් තිබ්බේ දැන් 0.5ට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු මේකේ දියුණුව කරා ගිහිල්ලා තියෙනවා. ඒකම අලුත් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන අලුත් ළමයි මේ වලට අලුත් ක්‍රම යොදාගෙන අලුත් අත්දැකීම් ලබලා තියෙනවා. එතකොට දැන්ට ගත්තම අපි කන්න දෙක තුනක් අපි වගා කරන් ඇවිල්ලා කාබනික පොහොර යම් ස්ටෑන්ඩඩ් එකකට අපි ඇවිල්ලා තියෙනවා. මේක මම කියන්නේ 100% අපිට රටට කරන්න පුළුවන් කියලා. නමුත් අපිට දැනට දෙන්න පුළුවන් ඉන්නේ අපි ගත්තම රටේ කැල්කියුලේෂන් එකත් එක්ක බැලුවම 130ක විතර දායකත්වයක් තමයි අපිට දෙන්න පුළුවන් වෙන්නේ. මොකද ඝන පොහොර සාමාන්‍යයෙන් අපිට මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් වගේ හැදීමේ හැකියාව තියෙනවා. දියර පොහොර වර්ග ගත්තොත් ඔය මේ ගහට අවශ්‍ය ශාක පෝෂක පොහොරක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන් මාළු වලින් සීවීඩ් වලින් එක ක්‍රම වලින් කරනවා. ඒවා සාමාන්‍යයෙන් මිලියන 8ක වගේ ධාරිතාවක් තියෙනවා ලංකාවේ. ඒ වගේම ජෛව දියර පොහොර, ජෛව පොහොර. මොකද මේ ජෛව පොහොර තුලින් පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඉතින් අර මැරිච්ච පද්ධතිය ඒ තත්ත්වයට ගන්න මේ ජෛව පොහොර ගොඩක් පාවිච්චි කරා. ඉතින් අපි මේක මේ කාබනික පොහොර කියන්නේ මේ අලුත් දෙයක් නෙමෙයි ලංකාවට. මේකට කලිනුත් ලංකාවේ ඕගනික් ප්‍රොජෙක්ට් කරලා ඒවා පිටරට යවලා සෑහෙන විදේශ විනිමයක් ගෙවපු රටක් මේක. අර මේකේ තියෙන්නේ මේක මුළු රටම එක රැයෙන් කාබනික වීමේදී ඇතිවෙච්ච ප්‍රශ්න. මොකද අපි හැම වෙලේම ලෝකේ ගොඩක් තීරණ ගන්නවා සමහර දේවල් වල. ඒකේ ධනාත්මක පැත්තෙන් බැලුවොත් ඒක ඊටාම ඉහළට ගෙනියන්න පුළුවන්. ඒකේ ඍණාත්මක පැත්තක් තියෙනවා. ඉතින් මේ අපිට ඉන්න බුද්ධි මණ්ඩල හැම වෙලේම අපි බලන්න ඕනේ මේ තරංගයක් ඇති කරලා එකිනෙකාට ගැන නෙමෙයි හැම වෙලේම ඩේටාස් එක අපි යන පැත්තකට අපි එන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම රටක් හැටියට අපි ගත්තේ තීන්දුවේදී අද ඒ තීන්දුවේ යම් කොටසකට ඇවිල්ලා තියෙන හොඳ තත්ත්වයකට නිෂ්පාදකයෝ දැන් අද 200කට විතර කිට්ටු වෙන්න ඇවිල්ලා තිනවා. මේ නිෂ්පාදකයෝ හැමෝම දැන් මේකට දායක වෙලා තියෙනවා මේ පොහොර බෙදා දීමට. මොකද රටත් ලොකු ඩොලර් අරබුදයක ඉන්නේ මේ වෙලාවේදී. ඉතින් එතකොට අපිට රසායනික පොහොර පිටරට වලින් ගන්න ගියාම ප්‍රශ්න තියෙනවා. ඒ වගේම රසායනික පොහොර අඩු භාවිතයක් තියෙනවා ලෝක නිෂ්පාදනයේදී. එතකොට ඉතින් රජයක් හැටියට ලොකු ප්‍රශ්නවලට මුහුණ පානවා රටට අවශ්‍ය පොහොර ටික දී ගන්න බැරි වුණාම. අපි ස්ටෙප් බයි ස්ටෙප් වලට ගියොත් දැන් අපි 130ක ඉන්නවා. තව අපි අවුරුද්දක 140ට වගේ ආවිල්ලා එහම අපිට අවුරුදු 10ක විතර මෙකැනිසම් එකක් කරන්න වෙනවා මේක. එතකොට මේකේ ගොවියා වුණත් මේකට පුරුදු වුණොත් තමයි මේක ගෙනියන්න පුළුවන් වෙන්නේ. නැත්නම් රජය නිකන් නොමිලේ පොහොර දුන්නා කියලාවත් ගොවියා ඒක පාවිච්චි කරලා මේ තත්ත්වයට එන්න බෑ. තමන්ම සොය හැකියාවෙන් මේක නිෂ්පාදනය කළා. ඒ වගේම සමහර අයට මේක සොය කැමැත්තෙන් මේක පරිහරණය කළා. ඒ වගේම එයාට මේ අපි යොදන යෙදවුම් වල සාර්ථක ප්‍රතිඵල අස්වැන්නක් ලබා දුන්නොත් තමයි මේක එතනට ගන්න වෙන්නේ. ඉතින් අද ගත්තම 100ට
60ක විතර තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් තව අපිට 40ක් විතර කව ගන්න දෙනවා. ඒ 40 කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒක ලොකු ගමනක්. ඉතින් මේ ගමන අපිට එක පාට යන්න බෑ. සල් රේඛාවක් ගත්තොත් අපි කඩින් තියනවා මේකේ. මේක ගොඩක් වෙලාවට අපි විවේචනයට ලක් වෙන්න පුළුවන්. අපි ගැන පොඩක් හරි නෑ කියන්න පුළුවන්. සමහරවිට ඒවල බැලුවම ඒ ගොවි මහත්තයා ඒක විවේචන කරලා තියෙන නිකන්. ඉතින් සමහරවිට අපිට මාධ්‍ය වලින් ප්‍රශ්න ආවා ඒ වගේ දේවල් වුණා. නමුත් අපි නොසැලී ඒ ගමන ගියා. ඉතින් අද කාබනික ශාස්ත්‍රයේ යම් තැනක හැම නිෂ්පාදකයෙක්ම ඇවිල්ලා ඉන්නවා හොඳ තත්යකට. ඒතකොට අපි ඊළඟ බලාපොරොත්තු තියෙන්නේ මේක රටක් හැටියට අපි පිට රටට මේක අපනයනය කරන තත්ත්වයට මේක ගේන්න. මේක තමයි අපි කරන්න ඕනේ. මොකද ඉස්සරහට ලෝක ආහාර අර්බුදයක් එනවා. ඒක එන්නේ විශේෂයෙන් බලශක්ති අර්බුදේ ලෝකෙට එනවා. බලශක්ති අර්බුදයක් ආවම අපි රටක් හැටියට අද මේ ඉන් ස්ටෑන්ඩඩ් එක හොඳයි. ඒක අපිට යම් කිසි විදිහකින් කාබනික පොහොර හරි හදලා තිබ්බා අපිට ඒක යොදා ගන්න පුළුවන් රජයත් එක්ක එකතු වෙලා අපිට ඒකට අවශ්‍ය දේවල් යෙදුම් උපයෝගී කරගෙන අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන්. එතකොට බලශක්ති අර්බුදයක් ආවොත් එimhe කිසිම පොහොරක් නැති වුණොත් අපි රටක් හැටියට ලොකු ප්‍රශ්නක මුණ පානවා. දැන් බලශක්ති අර්බුදය ලෝකෙටම මුණ පාලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි අපේ නිෂ්පාදන වැඩි දියුණු කරගෙන ඒ කරා යන්න පුළුවන්. මොකද හැම වෙලේම අපි කාබනික නිෂ්පාදන යොදවන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙන නියෝග මත තමයි අපි කරන්නේ. එතුමා තමයි අපිට කියන්නේ කාබනික පොහොර කරනවා නම් මෙච්චර යෙදුමක් දාන්න ඕනේ, රසායනික පොහොර මෙච්චර යෙදුමක් දාන්න ඕනේ කියලා හැම දෙයක්ම අපිට ඉන් රයිටින් ඩීටේල් එකක් දෙනවා. රජය ඒ නියෝගයට අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් ඒවත් එක තමයි අපි යන්නේ. හැම වෙලේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝග මත තමයි ලංකාවේ පොහොර යෙදුම් කරන්නේ. ඔව් ශම්මි මහත්මයා අපිට චමින්ද මහත්මයා මතක් කළා කාබනික පොහොර භාවිතයේ ප්‍රගතිය සම්බන්ධයෙන්. අපි දැන් මේ වෙලාවේ ඊළඟට කතා කරන්න ඕනේ මෙහි තිබෙන ප්‍රමිතිය සම්බන්ධයෙන් කොහොමද කියන කාරණාව. මම වාසනා ඉස්සල්ලාම කියන්නම් අපි 2020 2021 මහකන්නේදී මෙට්‍රික් ටොන් අපි ගත්තොත් එimhe ලක්ෂ 20ක විතර අස්වැන්නක් ලබලා තියෙනවා. ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය වෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් විතර වගේ. ඉතින් සුළු ප්‍රමාණයක තමයි වෙනසක් අතන මේ වෙනකොටත් ඇවිල්ලා තිබ්බා. 1960 ගණන් වල ඉඳලා අපි ගත්තොත් එහෙම දැන් 2020 21 වගේ වෙනකොට දශක මම හිතනවා 6ක් අවුරුදු 60කට වැඩි ප්‍රමාණයක් අපි රසායනික පොහොර මේ පසට යොදලා මේ පස සම්පූර්ණයෙන්ම මුඩු බිමක් බවට පත් කරලා අවසානයි. ඒක තමයි යථාර්ථය. ඒක තමයි අපි හැමෝම තේරුම් ගත යුතු සත්‍ය. අපි ඒකම විශාල සෞඛ්‍ය ගැටලු රාශියක් එක තමයි මේ ගමන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඉතා සුළු ප්‍රමාණ වලින් පටන් ගත්ත රසායනික පොහොර යෙදුම් ක්‍රමක්‍රමයෙන් විවිධ වර්ග වලින් විවිධ බහුජාතික සමාගම් වල න්‍යාය පත්‍රයන් වලට අනුව ගොවියන්ට මේක ලබා දීලා මේකේ අරගෙන ක්ෂණික රිසර්ච් ස්පොන්ටේනියස් රිසර්ච් ක්ෂණික ප්‍රතිඵල ලබා දීමේ ආරමුණින් මේවා ක්‍රමක්‍රමයෙන් මේවා යෙදුම් වල පරිමාව වැඩි කරලා ඊට අමතරව කෘෂි රසායනික වල්නාශ කියන එක ඊට උඩින් මහා පරිමාණයෙන් ගෙනල්ලා දීලා මේ රට දකුණු ආසියාවේ වැඩිම වසවිස පාවිච්චි කරන රටක් බවට පත් වෙලා අපි ජාතියක් වශයෙන් රටක් වශයෙන් දැඩි පරිහානියකට පත් වෙලා තියෙනවා කිව්වත් නිවැරදි. ඒක මේ මහ පොළොව යථාර්ථයක්. මේක අපි විශ්වාස කරන්න ඕන. මේක අපි පිළිගන්න ඕන. අපි මේ රසායනික යෙදුම් නිසා අපි ගත්තොත් තේ වගාවට යොදනවා කියලා උදාහරණයකට වශයෙන් ගත්තොත් එහෙම අපි අඩි 3000ක වඩා උඩු ප්‍රමාණවලට අපි යොදන රසායනික පොහොර සියල්ලක්ම ජලයේ සේදිලා ඇවිල්ලා අපේ ජල මූලාශ්‍ර වල සැම්පත් වෙලා බැරලෝහ වලින් ගහන වෙලා අපිට වතුර පාවිච්චි කරන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ලංකාවේ unidentified chronic kidney disease කියන එක, ඒ කියන්නේ හඳුනා නොගත් වකුගඩු රෝග කොතෙක්ද කියලා කියන්න බෑ. පිළිකා කොතෙක්ද කියන එක කියන්න බෑ. ඉතින් මේ සත්‍ය අපි තේරුම් ගතියොත් නැත්නම් එහෙම අපි තවදුරටත් ජාතියක් හැටියට පරිහානියට පත් වෙනවා. මේක මම කිය යුතුයි. මම තව පොඩි දෙයක් කියන්නම් වාසනා. බයෝෆුඩ්ස් ආයතනය මම සේවය කරන මගේ බයෝෆුඩ්ස් ආයතනය අපි වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක කාබනික පොහොර පමණක් නිර්දේශිත කොයිබි වලින් ගන්න කාබනික පොහොර පමණක් පිටරට යවන ආයතනයක්. ජනාධිපති සම්මාන පිට ලබාගත්තු ආයතනයක්. මේ ආයතනය ගන්න නිර්දේශිත ගොවිබිම් වලින් අපි වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ගොවි මහතුන්ගෙන් පමණයි. මේකට ලංකාවේ කුළුබඩු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සියලුම තේ ආශ්‍රිත නිෂ්පාදන සහ අපි කියනවා IQF individual quick freeze frozen product එහෙම නැත්නම් අධිශීත කරන ලද තේ, lemon grass එහෙම නැත්නම් සේර, කරපිංචා කුඩු, කරපිංචා පවුඩර් මේ වගේ හැලපිනෝ වගේ මිරිසර මේවා ඔක්කොම යුරෝපයේ දැඩි වෙළඳපොළක් තියෙනවා. ඒතර මේ යොදන මේ කිසිම දෙයක් යුරෝපයේවත් ඇමරිකාවේවත් කැනඩාවේවත් බාරගන්නේ නැහැ. ඒ අදාළ ප්‍රමිතිය තිබ්බේ නැත්නම් ඒ ප්‍රමිතියට ප්‍රධානම හේතුව තමයි ඒ සියලු ගොවිබිම් 100%ක්
රසායනික නිර්දේශ වලින් තොරවීම. ඒ හැම අපි කියනවා ඒවට මේ විශ්ලේෂණ වාර්තා මේගොල්ලෝ ගන්නවා යවන හැම අපේ භාණ්ඩ සමග ඒ විශ්ලේෂණ වාර්තාවල තියෙනවා යුරෝපීය සංගමයට අනුකූල රෙසිඩියු ලිමිට්ස්. එහෙම නැත්නම් මේ බැරලෝ එහෙම නැත්නම් මේ සෞඛ්‍යයට හිතකර නොවන ප්‍රතිශත මොනවද කියන එක මේ අදාළ අංශු මාත්‍ර මේ මූලද්‍රව්‍ය වල ඒවා දශම ගණනක් හෝ එහා මෙහා වෙලා තියෙනවා නම් අපේ සම්පූර්ණම ඒ තොගේ මුණත් ඒගොල්ලන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ තරම් ඒ මිනිස්සු මේ ප්‍රමිතියට අනුගත වෙලා සිටිනවා. ඉතින් මේ මහත්මයාට ඔය එකම අහන්න හිතුණා සාමාන්‍යයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේදී කිසිම අමුද්‍රව්‍යයක් අපිට පිටරටකින් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැද්ද? අපේ ලංකාව තුරම තියෙනවද මේ කියන ප්‍රමිතියට මේ ටික හරි ගස්සන්න? අපිට දැනට මූලික දේවල් අපිට කාබනික පොහොර විශේෂයෙන්ම ඝන පොහොර සඳහා මූලික දේවල් සියල්ලක්ම අපේ රටෙන් සපයා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දියර පොහොර සෑදීමේදී යම් යම් ආයතනවල පාවිච්චි කරන තාක්ෂණ ක්‍රමවේදයන් මත එම ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය සඳහා වන යම් යම් අමුද්‍රව්‍ය සමහර අවස්ථාවලදී අපිට පිටරට වලින් ආනයනය කරන්න වෙනවා. නමුත් ඒවා ඔක්කොම ආනයනය කරන්නේ අර ඕන කරන මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ මාධ්‍ය සකස් කර ගැනීම සඳහා පමණයි. දැන් අර මම ඔබතුමී කිව්වා වගේ මම අර ප්‍රමිතිය සම්බන්ධයෙන් මම මෙතෙන් පැමිණෙන්නම්. අපි මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ රටේ කාබනික පොහොර කියලා කිව්ව ගමන් මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ කොම්පෝස්ට්. මේක තමයි ප්‍රධානම හේතුව. මේ කොම්පෝස්ට් කියන වචනේ පාවිච්චි කරවම මිනිස්සු හිතනවා මේ කොම්පෝස්ට් කියන එක දැම්මට මේ සාමාන්‍යයෙන් එහෙම අස්වැන්නක් එන්නේ නැහැ. ඒක ප්‍රධානම හේතුව මේ මිනිස්සුන්ගේ මේ ගැන තියෙන දැනුවත් වීමේ නැතිකම. අපි පාරම්පරිකව අපි ඒ කාලේ අපි කොම්පෝස්ට් ටිකක් දැම්මත් සමහර වෙලාවට අපිට අස්වැන්නක් ගන්න පුළුවන්කම තියෙන්නේ නැති. මොකද අපේ පසෙච්චර දූෂණය වෙලා තිබුණේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට අපේ රටට එකතු වෙලා තියෙන මේ බැරලෝහ ප්‍රතිශතය සහ මේ රසායනික යෙදුම් නිසා දූෂණය වෙලා තියෙන පසට අපි කොම්පෝස්ට් ටිකක් දාපු පමණින් අපිට අස්වැන්නක් ගන්න බෑ. කොම්පෝස්ට් කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන සොයිල් ඉන්පුට් එකක් එහෙම නැත්නම් පාංශු යෙදුමක් පමණයි. අපි සස්ටේනබල් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් තිරසායි පරිසර කෘෂිකර්මාන්තය වෙත ආපහු ගමන් කරනවා නම් මේ පසට යෙදිය යුත්තේ තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රමිතියෙන් අගතැන්පත් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් පොහොර වර්ග. ඉතින් මේ පොහොර වර්ගවලදී මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ විශේෂ පොහොර වර්ග 4ක් ගැන අපි කතා කරනවා. පළවෙනි පොහොර වර්ගය තමයි කාබනික ඝන පොහොර. ඊළඟට කාබනික දියර පොහොර. ඊළඟට ජෛව ඝන පොහොර, ජෛව දියර පොහොර සහ විශේෂිත පොහොර වර්ග. ඉතින් මේ වර්ග 4ම නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් අපේ රටේ සිටිනවා. සමස්ත ගොවි ප්‍රජාවම දැනුවත් කළ යුතු විශාල කාර්යභාරයක් අපි කාබනික පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ හැටියට අපිටත් රජයටත් මේ වෙලාවේ තියෙනවා. මොකද මෙතෙන්දී අපි පන්ති ભેදයකින් පක්ෂපාත ભેදකින් තොරව මේ හරිදේ ජනගත කරේ නැත්නම් මේ ඊ타ත්ම මේ සත්භාවයෙන් ගන්න මේ ප්‍රතිපත්තිය අපිට අනාගතයට අරගෙන යන්න බැරි වෙනවා. මොකද මිනිස්සුන්ට ජනගත වෙලා තියෙන අදහස තමයි මේ කාබනික පොහොර යොදවනකොට අස්වැන්නක් ඉන්නේ නැහැ. ඒක මම හිතන්නේ ප්‍රමාණයම අරන් බැලුවම ගොවි මහතුරු කියන්නේ ලොකු ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඒකට හේතුව තමයි මේ කාබනික පොහොර යොදන තාක්ෂණය මොකද්ද? මේක නිෂ්පාදන ක්‍රමවේද මොකද්ද? මේකේ අන්තර්ගතය මොකද්ද? මේකෙන් පසටත් අස්වැන්නටත් ඇති වෙන බලපෑම මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් නැතිකම. මම විශේෂයෙන් කියන්නම් අපේ කාබනික ඝන පොහොර ගත්තොත් මේ රටේ නයිට්‍රජන් ඌනතාවය තමයි ප්‍රධානම සංඝටකය. අපි නයිට්‍රජන් ගත්තොත් එහෙම අපි මුලින්ම පටන් ගත්තා නයිට්‍රජන් 100%ක නිර්දේශ මත අපේ කුෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මීට කන්න කීපයකට පෙර අපි ඉතින් කළා අර මූලික ට්‍රයල්ස් අපි කරනකොට 1% නයිට්‍රජන් කියන තැන අපි හිටියේ 100%ක් කියන එක තැන හිටියේ. ඒ ආදේශ ශේෂ්ත්‍ර අපි කරා 100%ක්. එතෙන්දී මේගොල්ලෝ 101ක් වන නයිට්‍රජන් ප්‍රතිශතය දැන් 2021ක වන විට 101.5කොත් 2022 අපි යලකන්න එනකොට 2.1ත් 2.5ත් 3 2.4ත් යන කාණ්ඩ වලට වර්ගීකරණයක් වෙලා නිර්දේශ ලැබිලා තියෙනවා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් කාබනික පොහොර නිෂ්පාදකයෙකුට නිකම් පොහොරක් මේ රජයටවත් මේ කෘෂිකර්ම අමාත්‍යාංශයටවත් ගොවියටවත් ඉදිරිපත් කරන්න බෑ. මේ නිර්දේශ මත පදනම් වෙලා නයිට්‍රජන් කියන සංඝටකයේ මෙච්චරක් තියෙන්න ඕනේ, ෆොස්ෆරස් මෙච්චරක් තියෙන්න ඕනේ, පොටෑසියම් මෙච්චරක් තියෙන්න ඕනේ, ERP මෙච්චර තියෙන්න ඕනේ කියලා ඒ යෙදවුම් සංඝටක මත අනුගත වෙච්ච පොහොර ප්‍රමාණයක් පමණයි පොහොර ලේකම් කාර්යාලයෙන් අනුමත කරන්නේ. එතකොට ඒ නිර්දේශය කාබනික ඝන පොහොර, කාබනික දියර පොහොරවලත් ඒක අපි කියනවා ඒකත් ස්පොන්ටේනියස් සොයිල් ඉන්පුට් එකක්. ඒක ස්ප්‍රේ කරන්න පුළුවන් නැත්නම් ගොවි බිමට යොදන්න. මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම වී වගාව ගැන. එතෙන්දී ඒකෙත් NPK කියන කන්ටෙන්ට් එක NPK කියන සංඝටකවල සංයෝගය හරියට තියෙනවා නම් ඒකත් අපිට යොදවන්න පුළුවන් නිර්දේශවලට පොහොර ලේකම් කාර්යාලයේ
අපි කියනවා ටෙස්ට් රිපෝට් කියලා විශ්ලේෂක වාර්තා අනුමත වුණාට පස්සේ තමයි ඒක නිදහස් වෙන්නේ. ඒකට කියනවා මාකටිං අප්‍රූවල් එක කියලා. ඒතර කාබනික අපි ඒ කොටස් දෙක නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ අපේ සංගමයේ වෙනම ඉන්නවා. ඊට අමතරව ජෛව ඝන පොහොර සහ ජෛව දියර පොහොර. දැන් බයෝෆුඩ් ආයතනයේ ජෛව ඝන සහ ජෛව දියර පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. මේ ජෛව ඝන සහ ජෛව දියර පොහොර කියන කොටස් දෙක අපි විශේෂයෙන්ම කාබනික ඝන සහ දියර පොහොරවලදී මූලික සංඝටක පොහොරවලම අන්තර්ගත වෙනවා. ඒක පොහොරවල අන්තර්ගත වෙනවා. ඒක විශ්ලේෂණය කළා ඒ දත්ත වාර්තා ගත්තාම මේ ප්‍රමාණ ප්‍රතිශත මගින් සනාථ වුණාට පස්සේ ඒ ප්‍රතිශත තියෙනවා. ඒක අන්තර්ගත වෙනවා. දැන් ජෛව ඝන පොහොර ජෛව දියර පොහොරවලදී අපි මේක ශුද්‍රජීවී ගහණය මත පදනම් වෙලා තමයි මේ වාර්තා නිදහස් වෙන්නේ. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය පසේ තිරස්ථායි කරන්නේ මේ ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියා එක. ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියා එක මෙයා මේ බැක්ටීරියාවක් කරන්නේ වායුගෝලයේ නයිට්‍රජන් අරගෙන පසේදී නයිට්‍රජන් තිරස්ථායි කරලා ඉවරලා ශාකයට ලබා දෙන එක. ඊළඟට ෆොස්ෆේට් සොලියබලයිසිං බැක්ටීරියා කියලා තව කොටසක් තියෙනවා. ඊළඟට බැසිලස් ස්පීසිස් එකක් වෙනම තියෙනවා. මේ බැසිලස් ස්පීසිස් එකෙන් කරන්නේ ශාකයේ එහෙම නැත්නම් මේ ශාකයේ පැවැත්ම එහෙම නැත්නම් ශාකයේ වර්ධනය ඇති කරන එක. මේ රයිසෝස්පියර් බැක්ටීරියා එකක්. ඊට පස්සේ ට්‍රයිකඩෝමා කියලා තව බැක්ටීරියා එකක් තියෙනවා. මේක ශාකයේ ප්‍රතිශක්තිකරණය ඇති කරන ෆංගස් එකක් එහෙම නැත්නම් දිලීරයක්. තව මෙතෙන්දි තියෙනවා ට්‍රයිකඩෝමා වෙරිඩේ කියලා තියෙනවා තව මේ ඉමියුන් එන්හාන්සිං බයෝපෙස්ටිසයිඩ්ස් ෆංගස් එකක්. ඒ කියන්නේ ඉමියුන් එන්හාන්සිං කියන්නේ මේවත් මේ ශාකයට ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන බැක්ටීරියා සහ දිලීර වර්ග. එතකොට අපි මේ කතා කරන්නේ දැන් පෙනිසිලියම් තව ස්පීසිස් එකක් තියෙනවා. ඒ පෙනිසිලියම් ස්පීසිස් එකෙන් කරන්නේ ෆොස්ෆරස් එක සොලියබලයිස් කරනවා. එහෙම නැත්නම් ෆොස්ෆරස් දිය කරලා හරිනවා. ඉතින් මේ ෆොස්ෆරස් පොටෑසියම් මේ අමුද්‍රව්‍ය මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශාකයකට ඉක්මනට උරා ගන්න බෑ සාමාන්‍ය ස්වභාවික චක්‍රීකරණයකදී. මෙතෙන්දි වෙන්නේ මේ අදාළ බැක්ටීරියා සහ මේ දිලීර වර්ග මගින් මේවා ශාකයට උරාගත හැකි මට්ටමට පත් කරනවා. ඉතින් ඒක තමයි ඉස්සර අපේ අස්වැන්න නෙළුවට පස්සේ කුඹුරක අපි මුං වගා කරා, තල වගා කරා මේ ඒ ශාක මගින් පසට අවශ්‍ය කරන නයිට්‍රජන් තිර කරා. ඉතින් දැන් එහෙම දේවල් වෙනවා ගොඩක් අඩුයි. මොකද ඒ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා කුඹුර වලින් ඉවත් වෙලා ඉවරයි. මොකද මේ රසායනික යොදුම් වල තියෙන සැරගතිය හින්දා. ඉතින් ඒක විෂ වෙලා තියෙන නිසා. ඒතර මෙන්න මේ ගොවියෝ අඳුනා ගන්න ඕනේ මේ ප්‍රමිතිකරණයේදී මෙන්න මේ අදාළ බැක්ටීරියා මගින් මේ ජෛව තාක්ෂණය මගින් නිපදවන ලද මම සරලව කිව්වේ නිපදවන ලද මේ පොහොර මගින් පමණයි මේ බැක්ටීරියා ටික නැවත වතක් පසට එක්කලා ඉවරලා මේ අපේ පස යාවත් කාලින කළගත හැක්කේ. ඉතින් මේ දැනුම අපේ ගොවි ප්‍රජාවට යන්නට ඕන. එතකොට මේ ශුද්‍රජීවීන් සහිතව නිෂ්පාදනය කරන දියර පොහොර සහ ඝන පොහොර දැන් නිෂ්පාදකයෝ අපේ රටේ ඉන්නවා. ඒතර මේ නිෂ්පාදනයේ නෙමෙයි ගැටලුව තියෙන්නේ මෙතන. මේ නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳව වාර්තාවක් අපිට ජාතික පොහොර ලේකම් අධිකාරියෙන් නිරන්තරව ලැබෙනවා. ඊට අමතරව මේවා නියාමනය කිරීම සඳහා පහුගිය රැස්වීමකදී ගරු ඇමතුමා තීරණයක් ගත්තා මේ අපිට අවශ්‍ය කරන රසායනකාර පහසුකම්. මේ දැනට තියෙනට වඩා ඉස්සා හොඳ රසායනකාර පහසුකම් අපේ රටේ ඇති කරන්නට ඕනයි කියන එක. මොකද දැනට රජරට විශ්වවිද්‍යාලයේ හරහා තමයි මේ සියලුම වාර්තා අපිට ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රමිතිය තව අපි ඉදිරියට යනකොට මේ ප්‍රමිතිය අපි හරියට විශ්ලේෂණ කටයුතු කිරීම සඳහා අවශ්‍ය රසායනික පහසුකම් රටේ ස්ථාපනය කිරීමට ඇමතුමාටත් යෝජනාවක් ගෙනත් තියෙනවා. එතකොට මේ ප්‍රමිතිය අපි ගොවියන් දැනුවත් කරන්නට ඕන, ගොවි බිමට යන්නට ඕන, මේ පොහොර යෙදවුම් පිළිබඳ දැනුවත් කරන්නට ඕන. මේ ආදේශ ශේෂ්ත්‍ර හැම දිස්ත්‍රික්කයකම අපි ඇති කරන්නට ඕන. මොකද ඒවා දැන් අපි කතා බහ කරලා සංගමයේ හැටියට අපි මේ ටික දැන් කටයුතු කරමින් පවතිනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුදැනුමත් පොහොර ලේකම් කාර්යාලයත් කෘෂිකර්ම අමාත්‍යාංශයේත් ලේකම්තුමාගෙත් ඇමතුමාගෙත් ඒ ප්‍රාදාල නිලධාරීන්ගෙත් සහයෝගය ඇතුව මේ කටයුතු කරගන්නට. මොකද අපි සුවපත් ජාතියක් හදනවා නම් සුවපත් පොළොවක් හදනවා නම් මේ දීර්ඝ කාලීන සැලසුමට අපි යන්න ඕනේ. එතකොට මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු යම්කිසි ගොවි ප්‍රජාවක් තුළ තියෙනවා නම් මේක අපි විසඳලා මේක නිවැරදි කළ යුතුමයි. එතෙන්දී අපි නිෂ්පාදක හැටියට අපිට දැඩි වගකීමක් තියෙනවා. මේ ප්‍රමිතිය නියම විදිහටම අපි නඩත්තු කරගත යුතුයි. එය පවත්වා ගත යුතුයි. ඒ හා සමානව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ක්‍රමවේදයන් පිළිබඳ නිතරම ගොවි බිම තුළින් අපේ ගොවියන්ට අපි ලබා දිය යුතුයි. ඉතින් මේ කටයුතු අපි කරගැනීමෙන් අපේ ප්‍රමිතිය පිළිබඳ යම්කිසි විශ්වාසයක් නැති තැනක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක නිවැරදි කරලා දෙන්න. මොකද අපි අර මුලින්ම කිව්වා වගේ මේ කොම්පෝස් කියන
සංස්කෘතියෙන් මං හිතනවා අපේ ගව් ගානක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මේ රට මේ පොහොර නිෂ්පාදනයේදී අපිට කවදාවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කොම්පෝස්ට් කියන්නේ සොයිල් ඉන්පුට් එකක් මාරන් කිව්වාගේ මේ කුඹුරකට ගොම ටිකක් දාලා හෝ ශාකයකට ගොම ටිකක් හෝ මොකක් කර දී කරලා දැම්ම පමණින් ඒක මේ කාබනික පොහොරක් වෙන්නේ නැහැ. අපි මෙතෙන්ද කියන්නේ පරිසර හිතකාමී දේශීය පොහොර. අපි මේ පොහොර ගුණාත්මක භාවය රැකෙනවා නම් මේ පොහොර වලට මේ මූලික අන්තර්ගතය අපි තිබිය යුතුමයි. විශේෂයෙන්ම මාසනා නයිට්‍රජන් කියන ප්‍රමාණය 1.1.5ක් වගේ ප්‍රමාණයක් තමයි අපේ පොහොරවල සාමාන්‍ය වශයෙන් තිබිය යුත්තේ. නයිට්‍රජන් 1.5කට වඩා වැඩි වුණොත් බොහෝ විට ඒක නයිට්‍රස් ඔක්සයිඩ් කියන විෂ වායුව විමෝචනය වීමට අහිතකර ලෙස බලපානවා. ඒකෙන් අපේ ගොඩක් වෙලාවට මේ ඕසෝන් ස්තරයේ මේ ඩැමේජස් එහෙම නැත්නම් හානි වෙන්න පුළුවන්. ඒකම වෙනකුත් සෞඛ්‍ය ගැටලු ගොඩක් මතුවෙන්න ඒකත් හේතු වෙනවා. ඉතින් ඒක නිසා මේවා මෙතෙන්දී අපි රසායනික පොහොර භාවිතයේදී අපි ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් අපි බලනකොට මේ ප්‍රමිතිය දැන් නයිට්‍රජන් වැඩි ප්‍රතිශතයක් තියෙන එකක් මේකට යෙදුවා කියන පමණින් දීර්ඝ කාලීනව ඇතිවන හානිය ගැනත් අපි හොඳයි කල්පනා කරගන්න තියෙනවා. හොඳයි ශමි මහත්මයා දීර්ඝ විස්තරයක් අපිට කාබනික පොහොර ප්‍රමිතිය සම්බන්ධයෙන් පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කතා බහ කළා. මේ චමින්ද මහත්මයා දැන් මේ වැඩි වශයෙන් කියවිච්ච වචනයක් තමයි ශමි මහත්මයාගේ මේ විශ්ලේෂණයක් කරන්න අවශ්‍යයි. ගවේෂණාත්මකව මේක හොයන්න අවශ්‍යයි කියලා. අපි දෙයක් කරන්න කලින් කියද්දී. එතකොට මේ දත්ත මත පදනම්ව මේක කරන්න අත්‍යවශ්‍ය නැහැ. කොහොමද ඔබතුමා මේ සම්බන්ධයෙන් දකින්නේ? වාසනා ඉතාම හොඳ ප්‍රශ්නයක්. අද අපි මුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක. අපි කිසිද අපි රටක් හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඩේටාත් එක්ක වැඩ කරන කට්ටිය නෙමෙයි. අපි ගාව ඩේටා නැහැ. විශේෂයෙන් කෘෂි කර්මයට ඩේටා නැහැ. උදාහරණයක් මම කියන්නම්. අපි O level කළා A level වලට ළමයි ලක්ෂ 3ක් විතර සහභාගී වෙනවා. ඒකෙන් 40000ක් විතර විශ්වවිද්‍යාල වරන් ලබනවා. 260000ක් විතර ඒ ළමයිට මොකද වෙන්නේ කියලා නේ. දැන් අපි තීරණය කරන්න ඕනේ ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියන එක කරන්න. ඒක තමයි ඩේටාස් අපි හදන්න ඕනේ. අපි ඩේටා බැංක්ස් අපිට තියෙන්න ඕනේ. ප්‍රශ්නේ උත්තරේ ක්‍රියාවලිය මේ ඔක්කොම අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම අපි රටක් හැටියට කෘෂි කර්මාන්තයේ දැවි වගාව ගත්තොත් 1960 ගණන් වල ක්‍රමවේද තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ අපි ඉන්න ගොවි මහතුන් පිට රටක උදාහරණයකට බර්මා වගේ රටක ගොවි මහත්තයෙක් ගත්තොත් ඉතාමත් පොසත්. අපි වගේ නෙමෙයි. සමහර ගොවි මහතුන් ෆෙරාරි කාර් වල යන්නේ. මේ වී වගාව කරන්නේ. මොකද ඒ වගේ තත්ත්වයකට ඉකලන් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි රටක් හැටියට තාක්ෂණය යොදාගෙනත් නැහැ. අපි තාම කරන්නේ අතින් විහිලා එහෙම කරන උදාහරණ පැරෂූට් ක්‍රම, වීඩර්ස් වලින්, ට්‍රාන්ස්ප්ලාන්ට් වලින් මේවා කරන සිස්ටම්ස් වලට අපි හඳුනලා දෙන්න ඕනේ. ඒකෝට අපි රජයල් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල්. කෘෂි උපදේශකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල්. ඒකට අපි අපේ එන්න ඕන හොඳ බුද්ධි මණ්ඩලයක්. මේ බුද්ධි මණ්ඩලය තුලින් තමයි මේක නියාමනය වෙන්නේ. දැන් පිටරට ගත්තොත් මේ ඉන්න උගත් මණ්ඩලය තමයි කියන්නේ. දැන් මේ දෙපැත්තට කඹ සෙල්ලමක් ලංකාවේ අවශ්‍ය නැහැ අතරම. අදහස් තියෙන ඉදිරිපත් කරනවා. නමුත් අපි data analyze කරන්න ඕනේ. උදාහරණයකට ගත්තොත් කෘෂි කර්මාන්තයේ විවගාවේදී අපේ රිසර්ච් නැහැ. අපි කෙමිකල් වලට රිසර්ච් කරලත් නැහැ. කෙමිකල් යෝගනික් වලට කරපු රිසර්ච් උත් නැහැ. එකක් දෙකක් බේස් වෙලා තියෙනවා. නමුත් ඒකේ තියෙන හොඳ මෙතොලොජි එකක් ඩෙවලොප් කරන රිසර්ච් බේස් එක මොකද්ද? කොහොමද රිසර්ච් එක කරලා තියෙන්නේ? ගහේ වර්ධන වේගය, යොදලා තියෙන ක්‍රම වර්ග, ඕගනික් අපිටම රසායනික නම් 70% යොදවන යොදපු විදිය. එතකොට මොන පොළවේද, මොන ඒරියා එකේද, පස්සාල සාම්පල් එක දැන්ට තියෙන පවතින්නේ කොහොමද? මේ ප්‍රොපර් රිසර්ච් එකක් මේ වලට වෙන්න ඕනේ. ඉතින් මේවට මුදල් යනවා, සෑහෙන ප්‍රමාණයක් යනවා. රජයට සමහරට අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි රටක් හැටියට ටෙක්නොලොජි පැත්තට අපි යන්නේ. උදාහරණයකට ඉන්දියාව අවුරුදු 5න් 5ට රිසර්ච් කරනවා මේ වී වගාවේ. එතකොට ඒගොල්ලන්ගේ ක්‍රොප් එක රඳා පවතින්නේ රිසර්ච් ඩේටා මත. එතකොට අපි මේ පොහොර දීම පමණක් මේ අස්වැන්න ගන්න බෑ. මේකට තියෙන්න ඕනේ තාක්ෂණික ක්‍රම, ඇවිල්ලා ඊට පස්සේ ඒවල සිස්ටම්ලි වගා කරන විදි, සරු අස්වැන්නක් ගන්න කොහොමද අපි කරන්නේ? උදාහරණයකට වියට්නාම් වල එහෙම පාවිච්චි කරන දේවල් වල හැටියට පැරෂූට් වලින් එහෙම ඉතාම ලොකු අස්වැන්නක් ගන්නවා. ඒගොල්ලන්ගේ අස්වැන්න ඉතාමත් සුබයි. ඒතකොට අපිට මේ තත්ත්වෙට එන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් නේද භූමි ප්‍රමාණයේ ප්‍රශ්නයක් අපිට තියෙනවා නේද කියලා ඒ රටවලට සාපේක්ෂව. නෑ අපි ගත්තොත් එimhe අපිට හෙක්ටයාර මහ කන්නේට අපි හෙක්ටයාර ලක්ෂ 8ක වවනවා. අපිට තියෙනවා. යල කන්නේට මේ හෙක්ටයාර ලක්ෂ 5ක විතර වවනවා. ඉතින් මේ භූමි ප්‍රමාණය ඉහළ අස්වැන්නක් ගන්න අපි ක්‍රම යොදවන්න ඕනේ. මොකද අපි රට ගත්තොත් වතුර තියෙන රටක්. සමහර රටවල වතුර නෑ. මුළු රටේටම සී ස්ප්‍රේ එක වදිනවා අපිට. අපිට තියෙන වාසිය එකයි. අපේ රට ඇවිල්ලා පුදුමාකාර රටක්. ඉතින් මේ රටේ ප්‍රයෝජන ගන්න විදියයි වැරද්ද. ඉතින් අපි අපේ සංගමෙත් අපේ බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට
අලුත් ක්‍රමවේද හඳුන්වා දෙන්න. එතකොට අපි දැන් තීරණය කරලා තියෙනවා සංගමයේ හැටියට කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවත් අපේ ප්‍රොපෝසල් එක දැන් බාර දෙනවා. අපි මේ ලොකු රිසර්ච් එකක් කරන්න මේකට. මේකට අපි ලංකාවේ තියෙන හැම කැම්පස් එකම යොදා ගන්නවා. මහාචාර්යවරු පාවිච්චි කරනවා. අපි මේකට අපි ඉල්ලලා තියෙනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. මේ හොඳ ඩේටා එකක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේක තුලින් අපිට ඉස්සරහට අනාගතේ වීවගාව සම්බන්ධ කෘෂිකර්මයේදී අපිට ලොකු තීරණ අරගෙන වැඩ කරන්න පුළුවන්. උදාහරණයකට අපි ගමු කුරුණෑගල කියලා. කුරුණෑගල මේ වගා භූමියේ මේ ප්‍රදේශයේ කරනකොට සොයිල් සාම්පල් ටෙස්ට් කරලා GPS කරලා එහෙම තිබ්බනම් අපිට පුළුවන් මෙතනට මේ වගේ යෙදුමක් දාන්න. මෙතනට වැඩිපුර කාබනික පොහොර අවශ්‍යයි. මේක මෙතනට පාවිච්චි. අන්න ඒ වගේ මෙතොලොජි එකක් අපි ඩෙවලොප් කරන්න ඕනේ. ඉතින් මේක මේ රජයටම දොස් කියන්නේ පෞද්ගලික අංශයට අපි මේක දායක වෙන්න ඕනේ. රටක් හැටියට මම කියන්නේ හැම වෙලේම අපි ඩේටාත් එක්ක යන්නම ඕනේ. ඩේටා නැතිවීම තමයි. අන්තික අපිට හැම වෙලේම රෝඩ් මැප් එකක් කියන කන්සෙප්ට් එක අපි ඔළුවේ තියෙන්න ඕනේ. මේ වගේ ස්ට්‍රැටජික් ප්ලෑන් තිබ්බොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි හැම වෙලේම විෂන් එකක් නැතුව වැඩ කළා වැඩක් නැහැ. මොකද අපි දේශපාලනයේ නොවි අපි රටක් හැටියට රටේ මිනිස්සු හැටියට අපි හිතන්න ඕනේ අද අපේ රටේ තියෙන මේ ප්‍රශ්නේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපේ තරුණ කට්ටිය අපි ත්‍රිවිධ සමාජ හදන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව. මේකලම ගේන්න ඕනේ තැන් වලට දැන් අලුතෙන් අවුට් වෙන අයට ඒගොල්ලන්ට හිතන්න පුළුවන් තින්කින් ලයින් එක වල ගොඩක් වැඩි. එතකොට අපි ඒගොල්ලන්ට කාබනික ශේෂ්ත්‍රයේ අලුත් සොයා ගැනීම වලට අපිට යන්න නිර්මාණාත්මක දේවල් වලට යන්න පුළුවන්. එතකොට අපිට ඒක රටට ලොකු වාසියක් ඒක මේ වෙලාවේදී. එතකොට අපිට ඔන්ලයින් ක්‍රම වලින් පිට රටත් එක්ක කාබනික දේවල් වලට යොදවන්න අපිට ක්‍රම හදන්න පුළුවන්. දැන් අපිට තාක්ෂණය පාවිච්චි කළා. ඒකම දැන් අපිට ඉස්සරහට වර්ල්ඩ් එකේ අපිට අලුත් ගේට්ස් ඕපන් වෙනවා. මොකද ලෝකේ සමහර රටවල් ඒගොල්ලන්ගේ ආහාර පිට රට යවන්නේ නැහැ. ඔව් කෙනෙක්ට ව්‍යවසායක විදිහට ඔන්ලයින් කාබනික පොහොර කරන්න පුළුවන්. ඒගොල්ලන්ට බාර දෙන්න පුළුවන් මේව ප්‍රොමෝට් කරන්න. එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එතකොට අපි මේකට දැන් අපි ප්ලෑන් කරලා තියෙනවා කන්ට්‍රෝල් යුනියන් එක. ඒ වගේම ඒ වලට මේ ඕගනික් මේ සර්ටිෆයි කරන බොඩිස් අපි කීපයක් යොදලා උදාහරණයකට ෆාම කෙනෙක් කරනවා නම් අපේ සර්ටිෆයිඩ් ඕගනික් දාලා එයා ඒ ෆාම් එක කරනවා නම් එයාට හරි වාසි පිටරට යවන්න. ඒතකොට පිටරටනොත් ඒක පිළිගන්නවා. මොකද ඒ බොඩිස් වලින් ඒවා සර්ටිෆයි කරාම. එතකොට අපි අලුත් ඒ වගේ සමාජ හදලා ඒ වගේ අපි ප්ලැට්ෆෝම් වලට ගේන්න ඕනේ ළමයිට පුළුවන් නම් ඔයගොල්ලන් මේවා ප්‍රොමෝට් කරන්න. මොකද අපි බලන්න ඕනේ වැඩිපුර නිෂ්පාදනය කරන්න. පොහොර වගේම මම කියන්නේ අපේ මේ ආහාර. ඒතකොට අපිට පිටරටට පුළුවන් අඩු ඩොලර් රේට් එකට වැඩි ප්‍රමාණයක් විකුණන්න. ඒතකොට ඒව කරන අයට අපි ඒව හදලා දෙන්න ඕනේ. මේ කියන්නේ අපිම නිෂ්පාදනය කරලා අපිම පිටරට විකුණන්න නෙමෙයි. අපි මේ ලයින්ස් අපි තේරුම් ගන්න ඕනේ. අපි ඉන්නේ මේ ප්ලැට්ෆෝම් එකේ ඊළඟ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒගොල්ලන්ට එතනට යන්න මේ ස්ටෙප් බයි ස්ටෙප් ගියාම මේකට අපිට යන්න පුළුවන්. ඒතකොට මේ හැමදේම රැඳෙන්නේ ඩේටා මත. ඒතකොට අපි දැනගන්න ඕනේ අපේ ඒක උදාහරණයකට පිටරටින් කෙනෙක් සර්ච් කරලා බැලුවොත් මේ ලංකාවේ කාබනික ආහාර වර්ග එනවා. එතකොට මේ යොදන ඉන්පුට්ස් වලට සර්ටිෆයිඩ් වෙලා තියෙනවද මේ සහතික වෙලා තියෙනවද? එතකොට මේ සහතික වෙලා නම් අපිට ලොකු ප්ලස් මාර්ක් එකක් වෙනවා. හැම වෙලාවෙම අපි හිතන්න ඕනේ මේ විදිහට. ලොකු වෙනුම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපිට ඩොලර් ප්ලස් 20 ගන්න පුළුවන්. මේ ඩොලර් ප්ලස් අපි පිටරි ණය ගන්න එක වැඩක් නැහැ. අපි හැමදාම ණයමනේ. අපි ණය වෙලා පොහොර ගෙනල්ලවත් ණය වෙලා මේ සල්ලි අරගෙනවත් එහෙමනේ. අපි රටේ කොහොම හරි මේක නිෂ්පාදනය කරලා ඉස්සරහට ගේන්න ඕනේ. ඉතින් මම අපි රජයටත් කියන අපි ඕන උදව්ව රජය වෙනුවෙන් කරන්න පුළුවන්. අපිට හෙල්ප් එක දෙන්න පුළුවන්. අලුත් අපි අයිඩියාස් රජයට ඉදිරිපත් කරලා අපිට ලබා දෙන්න පුළුවන් මේ ක්‍රමවේද අපේ ඩොලර්ස් ගේන අපිට හැකියාව තියෙන අපි ඒකට උදව් කරන්න පුළුවන්. ඉතින් අපි සංගමයක් ඇට අපි මේ තත්ත්වය බලාපොරොත්තු වෙන අපි ඉන්නේ සියලු නිෂ්පාදකයන්ම ප්‍රමිති සහතිකයට ලක් කරලා ඉස්ලාම SLS ස්ටෑන්ඩඩ්ස් එකට ගෙනල්ලා ඒ ප්‍රමිති සහතිකයක් ගෙනල්ලා ඒ වගේම කන්ට්‍රෝල් යුනියන් එකේ හරි මායාසටට අපිට තියෙන ඒ බොඩිස් වලින් අපි ගෙනල්ලා ඒ වලට අපි සර්ටිෆිකේෂන්ස් අපි ලබා දීලා ඉස්සරහට ලොකු පෙරලියක් ඇති කරන්න මේකේ. ඉතින් අපේ ඉලක්කය ඕක තමයි. ඔතනට අපි යන්න ඕනේ. හොඳයි. වැඩසටහනට නිකන් දවස් අපි කතා බහ කරමින් ඉන්නේ ආර්ථික අර්බුදයේ හමුවේ කාබනික පොහොර භාවිතයේ වැදගත්කම වගේම මෙහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා බහ කරනවා. ඊට කලින් අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරියට යමු. ඔබ යලිත් හෝ වැඩසටහන සමගින් ශමි මහත්මිය අපි මේ කාබනික පොහොර ගැන කතා කරද්දී අර අපි ප්‍රශ්න ගණනාවක් තියෙනවා කියලා කිව්වා. හැබැයි අපි ඒකට දැන් හොඳ සාර්ථක ප්‍රතිඵල ලබාගෙන හොඳ ප්‍රගතියක් කරා ඇවිල්ලා තියෙනවා හොඳ ප්‍රමිතියකින්. දැන් මේ වෙලාවේ කෙනෙක්ට හිතන්න පුළුවන් මේ හැම භෝගයකටම කාබනික පොහොර දාන්න පුළුවන්ද යොදන්න පුළුවන්ද කියලා. විවිධ අවස්ථාවල අපි දැක්කා විවිධ මාධ්‍ය ඔස්සේ මේක කරන්න බෑ. එහෙම හැම එකටම මේක ගලප ගන්න බෑ. යම් ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා කිව්වා. මේකට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? වාසනා ඇත්තටම මේ මෙතෙන්දී අපි බලන්න ඕනේ අපේ ලොං ටර්ම් ප්ලෑන් එකේ දීර්ඝකාලීන සැලසුම් මොනවද කියන එක. අපි දැනට මූලික අවධානය යොමු කරලා තියෙන්නේ
වී වගාව සඳහා අවශ්‍ය කරන යෙදවුම් අපි ස්ථාපනය කිරීම සඳහා එතනින් අපි පටන් ගත්තේ. නමුත් අපේ රටේ ගෙවතු වගා ආශ්‍රිතව සහ යම් යම් ගොවිබිම් ආශ්‍රිතව දැනටත් කාබනික යෙදවුම් පාවිච්චි කරලා ඉතා හොඳ අස්වනු ලබා ගන්න හොඳ මේ ගොවි ප්‍රජාවක් ඉන්නවා. මෙතෙන්දි මම කියන්නට සතුටුයි. දැන් අපි තාක්ෂණය ගත්තොත් එහෙම අපි වී වගාව සඳහා අවශ්‍ය කරන තාක්ෂණය අපි පරිපූර්ණ කරලා තියෙනවා. හැබැයි ගොවි ප්‍රජාව දැනුවත් විය යුතුයි. ඒ අදාළ රාජ්‍ය නිලධාරීනුත් ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. අපේ විද්වත් මණ්ඩලයේ දැනුවත් වුණත් අපේ මේවා ක්‍රියාත්මක කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තු කෘපනිස නිලධාරීන් මේ වගේ නිලධාරීන් මේවා පිළිබඳ මනා දැනුමක් අවශ්‍යයි. මොකද ගොවියන්ට දැනුම යන්නේ අන්තිමට එතනින්. ඉතින් ඒගොල්ලන්ගේ දැනුමේ යම් යම් අඩුපාඩුවක් තිබුණොත් එහෙම ඒ අපේ පණිවිඩේ අවශ්‍ය විදිහට ගොවිබිම් වලට යන්නේ නැහැ. බිම් මට්ටමට යන්නේ නැහැ. නමුත් අපි මේ සම්බන්ධයෙන් සංගමයක් හැටියට අපි අපේ ස්වේච්ඡාවෙන් අපි ඒ සඳහා අවශ්‍ය කරන පිරිවැය දරාගෙන අපි විසින් පොහොර සපයනු ලබන ඒ සියලුම දිස්ත්‍රික්කවල මේ වැඩමුළු සංවිධානය කරනවා. අපේ නිලධාරීන් ගොවිබිම් වලට යනවා, ගොවියන්ව දැනුවත් කරනවා, යෙදවුම් පිළිබඳ දැනුවත් කරනවා, කාලපරාශයන් පිළිබඳ දැනුවත් කරනවා. මේ සියලු කටයුතු අපිට හැකි අයුරින් අපි කරනවා. මොකද අපේ ශක්ති ප්‍රමාණය. මොකද මෙතන මහා පරිමාණයෙන් තියෙන සමාගම් නැහැ මේ දේශීය සමාගම්. ඉතින් මේ දේශීය සමාගම් වලට යන්න පුළුවන් දුරක් තියෙනවා මේ වියහිද පැහැදම් සම්බන්ධයෙන්. ඉතින් මෙතෙන්දී රාජ්‍ය අනුග්‍රහයත් මේක ඒකාබද්ධ වුණොත් හරියටම මේ පණිවිඩය අපිට මොකද විශාල නිලධාරීන් සංඛ්‍යාවක් මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් එක්ක ඉන්න මම හිතන්නේ 15000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ගෙන් හරියට මේකට ඕන කරන සහයෝගය ලැබුණොත් අපිට මේ පණිවිඩය අරගෙන පුළුවන්. ඒකයි පළවෙනි කාර්යය. දෙවෙනි එක තමයි අපි මේ පරීක්ෂණ මට්ටම් මේ සංවිධානයේ ඉන්න බොහෝ සමාජිකයන් පරීක්ෂණ මට්ටමින් යම් යම් අත්හදා බැලීම් කරගෙන ඉන්නවා. මේකට ගොඩක් සාර්ථක වෙච්ච අපේ සංගමේ සමාජිකයෙක් ඉන්නවා. මොකද මේ පොටෑසියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය සඳහා දැන් අපේ හොඳ සමාජිකයෙක් මේ වෙනකොටත් ඒකට විසඳුමක් සොයාගෙන තියෙනවා. මොකද පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක් වී වගාවට. ඉතින් මේකට විසඳුමක් අපේ හොයාගෙන තියෙනවා. ඉතින් මේවට ඒ අපි ඒගොල්ලන්ට අත දෙන්න ඕනේ, දිරි දෙන්න ඕනේ. එතකොට විශේෂිත පොහොර වර්ග අපේ මහාචාර්යවරයෙක් සකස් කරනවා. ඉතින් ඒගොල්ලන්ට අපි මේවට දිරිය දෙන්න ඕනේ. එතකොට දියර පොහොර සඳහා වී වගාවට සහ සමහර භෝග වලට අවශ්‍ය කරන දියර පොහොර නිෂ්පාදනය කිරීමටත් අපේ සමාජික මහතුන් ඉන්නවා. දිරිය දෙන්න ඕනනේ. මම පොඩ්ඩක් මෙතනින් ඔබට ගිහිල්ලා මේකේ විද්‍යාත්මක පැත්තට යම් පොඩි බලකිරීම බරවීමක් කළොත් එහෙම අපි වී වගාවට ඕන කරන ශුද්‍ර ජීවීන් සහ ඇල්ගේ සංඝටක ගැන මම පොඩි හැඳිනීමක් කරා ඉතා සරලව. ඒ යෙදුම් වලට පරිබාහිරව අපිට තියෙනවා වී වගාව තියෙනවා. ඊට අමතරව අපිට තියෙනවා තේ වගාව තියෙනවා, අපේ පොල් තියෙනවා, එළවලු භෝග තියෙනවා, කුළු බඩු වර්ග සහ මේ අපනයන ශාස්ත්‍රයේ විවිධ භෝග තියෙනවා, ගෙවතු වගාවන් තියෙනවා. මේ හැම එකකටම ඕන කරන පොහොර වර්ග තියෙනවද කියන එක තමයි ඔබතුමේගේ ඇත්තටම ප්‍රශ්නය තේමාව වෙන්නේ. ඔව්. මෙතන මම කියන්න සතුටුයි. මේ අපි ළඟ තියෙන මේ යෙදවුම් මහා පරිමාණයේ නිෂ්පාදනය කොට ඒ අදාළ ශාස්ත්‍ර ආවරණය කිරීම සඳහා දැවැන්ත පිරිවැයක් අවශ්‍ය වෙනවා. රසායනිකාර පහසුකම් අවශ්‍ය වෙනවා. නියාමනය කිරීම සඳහා අපිට මීට වඩා ලොකු රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මම කිව්වා වී වගාවට අපි ගන්නවා මේ ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියා එක මේ ශුද්‍ර ජීවියා තමයි මේ වායු වලේ නයිට්‍රජන් තිර කරන්නේ. එතකොට මේ තව කෙනෙක් ඉන්නවා අපි උග්ගහේ කොලෙන් අයින් කරගන්න පුළුවන් අපිට මේ ග්ලූකනෝ ඇසටෝබැක්ටර් කියන එක ඒ පාවිච්චි කරලා අපි දැනටත් අපි ඒකට ආදේශක කරලා තියෙනවා මේ බඩේරිඟු වගාවට සහ තේ වගාවට මේ වෙනකොට ඒක කෙරමින් පවතිනවා. ඒ වගේම ඒ අදාළ ආදේශක ඒ බැක්ටීරියා යොදා ගැනීම කරන පර්යේෂණ එළවලු වගාවන් වලටත් අපි විස්ථාපනය කරමින් පවතිනවා. මේවා කෙරෙන්නේ ශාකයේ පත්‍රය තුලින් ශාකයට ඇතුළු වී අදාළ ඒ ඇමයිනෝ අම්ල ශාකය තුළ නිෂ්පාදනය කරන නයිට්‍රජන් ඌනතාවයේ මග හරවා ගැනීම. එතකොට අපි නැනෝ නයිට්‍රජන් එකක් හෝ නැත්නම් ඉසිරණයක් මගින් ඉසින මේ රසායනික යෙදුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තාක්ෂණය ඒ තරම් ප්‍රබලයි, ඒ තරම් ශක්තිමත්. ඉතින් මේක හරියට අපි එළියට හරයි යන්නේ නැති එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි තේ වගාවට මේ කාබනික පොහොරත් සමග මේ මම අර මතක් කරා වගේ ඒ ඕන කරන අලුත් තාක්ෂණ ක්‍රමවේද යොදාගත්තොත් තේ වගාවේ අස්වැන්න අපිට වැඩි කරගන්න පුළුවන්. එළවලු ඔව් මහා පරිමාණයේ නෝරෙලි එළවලු ගොවීන් මේ වෙනකොටත් අපේ කාබනික පොහොර නිෂ්පාදනය ලබා ගන්න. එතකොට අපි තව දෙයක් කිව්වොත් එහෙම මේවා යොදා ගන්නට තියෙන තවත් අපහසු ප්‍රායෝගික ගැටලුවක් තමයි මේකේ ප්‍රමාණය, බර, එහෙනම් යෙදවීමේදී ඇති වෙන අපහසුතා, මේකේ පවතින ස්වභාවය. දැන් අපි ඒක නිසා අපි සියලුම අපේ සමාජයෙන් අපි යොමු කරන්නට බලනවා මේ
පෙලට්ස් එහෙම නැත්නම් ග්‍රැනවුල් එහෙම නැත්නම් මේ යූරියා ඇටේ හා සමානව මේ හැසිරීමට පහසු පොහොර නිෂ්පාදනය කිරීමට ඒ සඳහා අපිට අපේ සමාජිකාවන් බොහොමයක් මේ වෙනකොට මේවා මේ යන්ත්‍ර සූත්‍රය ලංකාවට ආනයනය කරලා තියෙනවා. හයිසුන් කියලා සමාගමක් තියෙනවා සම්පූර්ණයෙන්ම කරන්නේ ඒකට අදාළ කරන්නේ නිෂ්පාදන කටයුතු. ගොඩක් අපේ සමාජිකයන් මේවා ගෙනනවා. මේවයින් කරන්නේ අපි මේ අනිකුත් භෝග සඳහා අවශ්‍ය කරන ඒ විවිධ වර්ගයේ ප්‍රමිතියෙන් උසස් ඒ පොහොර නිෂ්පාදනය කරලා ඒවට යොදවන එක. හැබැයි මේක යෙදවීමේදී අර මම මුලින්ම කිව්වා වගේ ප්‍රායෝගික ගැටලුවලදී අපිට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. හොඳයි ශමිත මහත්මයා මේ දැන් හැම භෝගයකටම කාබනික පොහොර භාවිතා කරන්න පුළුවන් කියන කාරණාව ශමිත මහත්මයා අපිට කියලා දුන්නා. දැන් අවසාන වශයෙන් මට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් වීවගාවට අපි දන්නවා මේ භෝග වර්ග අපි සාමාන්‍ය වැඩිපුර කතා කරන්නේ වීවගාව ගැන විතරයිනේ. වෙනත් භෝග වර්ග වලට අපිට මේ කාබනික පොහොර සපයීමේ හැකියාවක් තියෙනවද කියන කාරණා අත්‍යවශ්‍ය කියන කාරණාව කිව්වා මෙතුමන්. කොහොමද අපිට මේක සපයීමේ හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන් පුළුවන් සපයන්න. ඉතින් අපි දැන්ට රිසර්ච් කරලා තියෙනවා බඩිරුකු වලට, තේ වලට, අනිකුත් එළවලු වර්ග වලට. ඒක අපේ ගොඩක් අපේ ආයතන ඒවට පරීක්ෂණ කරන් පවතිනවා. ඉතින් අපිට අනිවාර්යයෙන් සපයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට. අපි තවදුරටත් මතක් කළොත් රාජ්‍ය අනුග්‍රහය කොයි වගේ තැනකද තියෙන්න අවශ්‍ය වෙන ඔයගලන්ට කොහොම අනුග්‍රහයක් අවශ්‍යද? මොකද හිටපු ජනාධිපතිතුමන්ගේ ඔබතුමාලා තිරසාර හරිත කෘෂි කර්මාන්ත සඳහා ජනාධිපති කාර්යසාධක බලකායයට එකතු වෙලා වැඩ කළා. ඔව් අපි ඒකේ ලොකු කාර්යභාරයක් කරා ටාස්ක් ෆෝස් එකේදී අපි ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක මෙතෙක් දුරට ගේන්න ලොකු වෙහෙසක් දැරුවා. අපි ටාස්ක් ෆෝස් එකක් යට වැඩ කරද්දී මමත් මගේ මිත්‍ර ශම්බි මහත්මයාත් දෙන්නම වැඩ කරා. ඉතින් මම කියන්නේ රජයක් යට අපි නිෂ්පාදකයෝ දේශීය නිෂ්පාදකයෝ හැට තමයි අපි ඉන්නේ. අපි ඕන්ලාක රජයට මම පෞද්ගලිකව උදව් කරන්න හරි කැමතියි. අපිට මේ රජයටත් අලුත් ටාස්ක් ෆෝස් එකක් අවශ්‍ය වෙනවා මේක කරන් යන්න. අලුත් ජනාධිපතිතුමාටත් මේක අවශ්‍ය වෙනවා මේක කරන් යන්න. මොකද කෘෂි කර්මයට අනිවාර්යෙන් ටාස්ක් ෆෝස් එකක් ඉන්න ඕනේ. මේක ඔක්කොමල්ලම ඉන්ඩිවිජුවලි වැඩ කරන්න ඕනේ මේකට. එතකොට රජයේ අපි බලාපොරොත්තු වෙනවා දේශීය නිෂ්පාදකයන්ව මැටෙන්න නොදී අත දීලා ඉදිරියට ගෙනියන්න. එතකොට අපි ඒකේ විෂය භාර අමාත්‍යවරයාගෙනුත් ලේකම්වරයාගෙනුත් අතිරික්ත ලේකම්වරයාගෙනුත් කෘෂි කර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙනුත් අපි ඉතාමත්ම සහයෝගයක් බලාපොරොත්තු වෙනවා මේ කෘෂි කර්මාන්තයේ මේ කාබනික නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න. ඉතින් මේ පාරත් අපිට ලොකුවට සෑහෙන උදව් කරලා තියෙනවා. ඉතින් අපිට මූල්‍ය ප්‍රශ්නක් තියෙනවා අපිට නිෂ්පාදනය කරාම මොකද මෙතන PLC සමාගම් නැහැ. පොඩි නිෂ්පාදකයෝ ඇවිල්ලා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන් අද යම් මට්ටමක මධ්‍යම පෙළේ නිෂ්පාදකයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ අතර ලොකු නිෂ්පාදන සමාගමුත් සිටිනවා. ඉතින් මොවුන්ට නිෂ්පාදන කටයුතු කරාම රජය මුදල් ලබා දෙන්න ඕනේ. ඒ මුදලුත් අපි රජය අපිට මේ තිබ්බ ප්‍රශ්න මත පොඩි අතපසුවීම් වෙලා තියෙනවා. නමුත් අපි නිෂ්පාදකයෝ වැටිලා නැහැ. මේකත් කාර්යවත් කරගෙන ඉස්සරහට යනවා රාජ්‍ය සමග එකතු වෙලා. ඉතින් අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා තව තාක්ෂණික ක්‍රම නැත්නම් පිටරට තියෙන ටෙක්නොලොජිස් අපිත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේ තැන් වලට අපි ගෙනියන්න. ඒ වගේම අපි මූල්‍යම ප්‍රතිපාදන අපිට තව දුරට ශක්තිමත් වෙන ලෙස රජයට අමාරුයි. නමුත් අපි ඒකත් අපේ දායකත්වය ලැබිලා අපි කට්ටිය ටීම් එකක් හැට වැඩ කරලා. ඒ තත්ත්වයට අපිට එන්න රජයේ ලොකු බලාපොරොත්තුවක් අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම රජයටත් අපි නිෂ්පාදකයෝ හැටියට හා අපේ මේකේ සමාජිකයෝ හැටියට අපේ සංගමෙන් ලොකු උදව්වක් කරන්න අපි කැමතියි මේක ඉදිරියට ගෙන යන්න. අපි සමහර රිසර්ච් අපේ මොඩලින් කරන්න අපි කැමතියි. අපිට ඒක කරන්න හැකියාව තියෙනවා උපරිම. අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමදේම කරන්න. නමුත් අර සහන ආධාර වැඩසටහනක් කරනකොට රජයෙන් අපි ලොකු සහනයක් බලාපොරොත්තු වෙනවා. ඒ හා සමාන මූල්‍ය ප්‍රතිපාදන නිසි ලෙස පවත්වාගෙන යන්න. මොකද කාබනික නිෂ්පාදනයේ ලොකු මුදලක් වැය වෙනවා. මේක වටා දැන් අපි ගත්තාම ඍජු හෝ වක්‍ර රැකියා ලක්ෂ 5ක විතර බිහි වෙලා තියෙනවා. එතකොට මේ අය මේ වෙනකොට එතකොට මේකේ චේන් එක. එතකොට කමියුනිටි ඩෙවලොප් වෙලා තියෙනවා. මේ කමියුනිටි වලින් තමයි මේ කරන්නේ. එතකොට අර දින්දුබයි විෂම චක්‍රය කැඩිලා තියෙනවා. මෙතනට ගේන්න පුළුවන්. ආයෝජන අවස්ථා වැඩි වෙලා තියෙනවා, රැකියා අවස්ථා වැඩි වෙලා තියෙනවා. මේ සර්කල් එකේ සල්ලි කරකෙන ලංකාව වටේම ප්‍රදේශ වටේ කරකෙන්නේ. මේ ගන්න බිලියන 16 මුළු රටට තමයි යන්නේ, පැතිරෙන්නේ. ඒක නිසා රටේ සල්ලි රටම කැරකෙනවා. මේක ලොකු හොඳ තත්ත්වයක්. හොඳ දැක්මක්. ඉතින් මේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරන්න රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා.
ඔව් චමිත මහත්මයා අපි දැන් දන්නවා අපි ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී පෙරදිග ධාන්‍යාගාරය කියලා නේ කිව්වේ ආසියාවේනේ. හැබැයි අදනකොට අපිට පිටරටින් හාල් ගෙන්නන්න වෙලා තියෙනවා. කාබනික පොහොර පැත්තෙන් මොන වගේ පොරොන්දුවක් එහෙම නැත්නම් මොන වගේ දායකත්වයක් ඉදිරියේදී ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ අපිට රටින් හාල් ගෙන්නතු අපිට රටේම හාල් වලින් සහලින් රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන්. ඉස්සලා කිව්ව තැනට වෙන්නේ මොකද අපි data නැති නිසා අපිට ලංකාවේ අස්වැනු ගැන හරි තීරණයකට රජයකට එන්න බැරි වෙලා තියෙනවා. මේ විතරක් නෙමෙයි ඕනම භෝග වගාවක් සම්බන්ධ. එතකොට අපිට වෙලා තියෙන හැම වෙලේම අපි රසායනික පොහොර භාවිතා කරපු කාලේ නැති කාලේ රටින් හාල් ගෙනල්ලා තියෙනවා. අපි දැනගන්න ඕනේ අපේ බිම් ප්‍රමාණයට අනුව ටෙක්නොලොජි එක ඩෙවලොප් කරලා මේකට හරියන හාල් අපි හදාගන්න. එතනට යන්න කාබනික හෝ රසායනික හෝ දෙක යෙදුම් දෙකම යොදලා පාවිච්චි කරන දෙයට ගේන්න ඕනේ. පොහොර යෙදීම පමණක් නෙවෙයි මං කිව්වේ. ටෙක්නොලොජි පාවිච්චි කරනවා. ඒක තමයි තාක්ෂණයෙන් තමයි වගාව ගන්නෙ. නැතුව මේ පොහොර දැම්ම කියලා වගාව වෙන්නේ නැහැ. ටෙක්නොලොජි වලට යන්න ඕනේ එතනට. ඒතර අපි දැනගන්න ඕනේ ඒරියාස් වල සිස්ටම් එකක් හදලා මේ ඒරියා වල මේව ගන්න උදාහරණයක් ගත්තොත් මේ අම්පාර මඩකලපුව පොළොන්නරුව අනුරාධපුර කුරුණෑගල මේ හම්බන්තොට මේ ඒරියා තමයි ලංකාවේ වැඩිම හාල් දෙන තැන. මේවා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒවට හදිසි අස්වැන්න අඩු ගන්න ඒවට අස්වැන්න වැඩි කරන ක්‍රම අපි යොදා ගන්න ඕනේ. ඒ වගේ අර අපි ටෙක්නොලොජි එකක් ඩෙවලොප් කරන්න ඕනේ. එහෙම කරොත් අපිට පිටරටින් හාල් ගේන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ තැනකට අපි එන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක තමයි අපේ මූලික ඉලක්කය වෙන්න ඕනේ. හොඳයි ශම්පි මහත්මිය අවසාන වශයෙන් මේ වෙලාවේ අපේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා. අපි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඉදිරියේදී ආහාර අර්බුදයක් එයි කියන බයෙන් අපි ඉන්නේ. මොනවද අපේ ප්‍රේක්ෂකින්ට කියන්න තියෙන්නේ? ආහාර අර්බුදයක් කියන එක අපිට ටිකක් හිතන්න අමාරුයි. එහෙම එකපාරට එච්චර දුරට එහෙම දෙයක් වෙයි කියන එක. මොකද අපි ඊය කන්නේ අස්වනු ගත්තත් මහ කන්නේ අපි මෙට්‍රික් ටන් ලක්ෂ 20කට වැඩිය අපි කරලා තියෙනවා ගිය කන්නේත්. ඉතින් මේ පොහොර ටික හරියට රට ඇතුලේ හදාගෙන මේ පිටරටට ඇදලා යන ඩොලර් අපි රට ඇතුලේ ඉදිරිය කරගත්තොත් මේ රුපියල් අපේ මේ පුඩා ව්‍යවසායකයෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෝ මහා ව්‍යවසායකයෝ අපි මේ වර්ග තුනම මේ අපේ කණ්ඩායම ඇතුලේ ඉන්නවා අපේ සංවිධානය ඇතුලේ මේගොල්ලන්ට හරි විදිහට රාජ්‍ය අනුග්‍රහය දීලා මේ රට ඇතුලේ මේ පොහොර ටික නිෂ්පාදනය කරගෙන ගොවියන්ගේ විශ්වාසනීයත්වයත් එක්ක අපි ගොවිබිම් වලට දැනුමත් එක්ක තාක්ෂණයත් එක්ක මේක යෙදෙව්වොත් අපිට ආහාර අහිමියක් එන්නේ නැහැ. මොකද අපි ගොවිබිම් කියන එක මෙතනින් අදහස් කරන්නේ වී ගොවිතැන පමණක් නෙමෙයි අපේ එළවලු වගාවත් අනිකුත් කෘෂි භෝගත් එක්ක මේ ආර්ථික රටාව අපි නැවතත් ස්ථාපනය කරගෙන මේ පිටරටින් අපි ණය වෙවි අපි ගේන මේ පොහොර ටික අපි නවත්තලා ඩොලර් ටික රට ඇතුළේ ඉතුරු කරගෙන ඒ විදේශ විනිමය අපිට අත්‍යවශ්‍ය වෙනත් ඖෂධ වගේ දේවල් වලට හෝ වෙනයම් අපේ ජනතාවට අත්‍යවශ්‍ය රටේ දැනට නැති අපේ ආනයන ද්‍රව්‍ය සඳහා පාවිච්චි කරන ගමන් පොහොර අපිට රට ඇතුලේ හදා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ශක්තිය, ක්‍රම සම්පාදන වැඩපිළිවෙල්, තාක්ෂණය, දැනුම, කර්මාන්ත ශාලා, යන්ත්‍ර සූත්‍ර, ගොවියන්ට පහසුවෙන් හැසිරවිය හැකි පොහොර නිපදවීමේ දැනුම අප නිෂ්පාදකයන් සතුව තියෙනවා. අපි එතනට මේ කට්ටිය හරියට අරගෙන යන්නට රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් අපිට රටේ ආහාර අර්බුදයක් එන්නේ නැති වෙන විදිහට වැඩ කරන්න පුළුවන් කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි ගොවි ප්‍රජාවටත් විශ්වාසයෙන් කියනවා මේක පාවිච්චි කරලා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ඉස්සරහට යන්න අපිට සහයෝගය දෙන්න කියලා. හොඳයි. අද දවසේ අපි හෝප් වැඩසටහන තුළින් ආර්ථික අර්බුදයේ හමුවේ කාබනික පොහොර භාවිතයේ වැදගත්කම වගේ මේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කළා. ඉතින් අද දවසේ අපි සම්පත් දායකත්වය ලබා ගත්තා. පරිසර හිතකාමී පොහොර නිෂ්පාදක සංගමයේ ලේකම් ඒ වගේම එතුමන් SAS ප්ලාන්ටේෂන් හි කළමනාකාර අධ්‍යක්ෂ විදිහට කටයුතු කරනවා. ඒ වගේම RKG බයෝ ග්‍රීන් ෆාම් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ හා උපදේශක චමින්ද හෙට්ටිකංකානගේ මහත්මයා බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ඒ වගේම අපි දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා බයෝෆුඩ් පුද්ගලික සමාගමේ ජීව ඝන සහ දියර පොහොර නිෂ්පාදනය සහ බෙදා හැරීමේ අංශයේ සාමාන්‍ය අධිකාරී ඉදිරියේතුමා කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකගේ සංගමේ වත්මන් සභාපතිතුමන් එතුමා ශම්මි කිරින්දේ බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ඉතින් අවසාන වශයෙන් ඔබට යමක් කියන්න හිතුවා. ඔහි මිය දෙන්න ලේසි, ධෛර්යයෙන් පැලවෙන්න හරි අමාරුයි. ක්‍රමක්‍රමයෙන් අවසානයේදී පුංචි පැලයක් මහා රෝස ගසක් වෙනවා. ඔබත් ඒ විදිහේ මහා රෝස ගසක් වෙලා හැමෝටම සෙබ්ද දෙන්න. ගිහින් එන්නම් සුබ දවසක්.